තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහනක් තවත් එක් වැඩසටහනක් ඔබට අද දවසේදී මෙතෙන් සිට දායාද කරන්නට තිළින කරන්නටයි අද දවසේදීත් සුපුරුදු වේලාවටම සුපුරුදු විදිහටම අපි ඔබව ශ්‍රද්ධා රූපාණිය ඔස්සේ හමු වෙන්නේ. පින්වතුනි අද දවසේදීත් ඒ උතුම් මනුෂ්‍යාසනාවන් උදෙසා පින්වත් ස්වාමින් වහන්සේ මැදිරියට වැඩම කළා. පින්වත් ස්වාමින් වහන්සේ අපි මුලින්ම පාද වන්දනාවෙන් යුතුව නමස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ නමස්කාරය වේවා. පින්වත්නි, සිල් සුවඳ සදාම් පිළිසඳර වැඩසටහන් මාලාවේ අද දවසේදී මේ වැඩසටහන ඔබට සමීප කරන්නට දායකත්ව එකතු කරන්නේ මැදවච්චිය ඉහළ තම්මැන්නාව යන ලිපිනේ පදිංචි පින්වත් රන්මැණිකා මුතුමැණිකා සිල් ධම්මා සිරියලතා සහ මානෙල් දමයන්ති යන කල්න මිතුරයන් පිරිස විසින්. ඉතින් පින්වතුනි පින්වතුන් වගේම පින්නන්ත ඔබටත් පුළුවන් දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානය. ඉතින් ඒ වෙනුවෙන් ඔබගේ සිතක් පහළ වුණා නම් මේ සිල් සුවඳ වැඩසටහන් මාලාවේ එක වැඩසටහනක් වෙනුවෙන් ඔබගේ දායකත්වය එකතු කරන්න පුළුවන් 071 232 88 87 දුරකථන අංකයෙන් ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ පණිවිඩයත් එක්ක පහුගිය දිනේදී අපි සිහිපත් කළා වැඩසටහන අවසානයේදී මේ සිල්පදයක් කැඩෙන්නේ කොහොමද සහ සිල්පදයකට paludu වීමක් නැත්නම් හානි වීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා තමයි අද දවසේදී පින්වත් ස්වාමින් වහන්සේගෙන් අනුශාසනා ලබා ගන්නේ මේ හෝරාවේදී සදහම් පිළිසඳරේ නියැලෙන්නේ කියන කාරණාව. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේදී අවසරයි ඒ වෙනුවෙන් මෙතෙන් සිට කාලය වෙන් කරගන්නට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තිරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් ශානක අද අපි මේ කතා කරන්න මේ සාකච්ඡා කරන්න යන මේ කොටස ඒ කියන්නේ සිල්පදයක් කැඩෙනවා, සිල්පදයක් බිඳිනවා කියන එක හැම සිල්පදයකම අවසානයේ බිඳින ආකාරයේ සිල්පදයකට හානි වන ආකාරය විස්තර කරනවානේ. දැන් අපි මෙතෙක් කතා කරපු හැම සිල්පදයකම ඒ සම්බන්ධ විස්තරයක් තිබ්බා. දැන් මේ කතා කරන යන මේ කොටස සියලුම සිල්පදවලට පොදු දෙයක්. එහෙමයි. එතකොට මෙතනදී කල්පනා කරන්නේ සිල්පදයක් බිඳෙනව නෙමෙයි, සිල්පදයක් paludu වෙනවා කියන එක. paludu වෙනවා කියලා කියන්නේ හරියට කිව්වොත් මේ සිල්පදයකට තියෙන ඒ වටිනාකම ටිකක් අඩු වෙනවා. ඒකට උපමාවක් ගත්තොත් එහෙම බුදුරජාණන් දේශනා කරනවා කොහොමද? ඒ තමයි කියනවා සුදු වස්ත්‍රයක් ගන්න කියන. සුදු වස්ත්‍රයකට අපි හිතමු සාමාන්‍යයෙන් පැල්ලම් දෙක තුනක් වටනවා කියලා. කුඩාවට හෝ ලොකුවට හෝ යම් කිසි පැල්ලම් දෙක තුනක් වැටෙනවා. ඒ වැටෙනකොට ඒ සුදු වස්ත්‍රයේ තියෙන වටිනාකම අඩු වෙනව නේද? එහෙමයි. නමුත් වස්ත්‍රයේ සුදු බව තියෙනවා. අර පැල්ලම් දෙකයි වැටෙන්නේ. නමුත් බොහෝ වස්ත්‍රයේ ගොඩක් ගත්තොත් 4න් 3ක්ම සුදුයි. නමුත් එකක යම් කිසි පැල්ලමක් තියෙනනේ ඒක නමුත් ඒ වස්ත්‍රයේ තියෙන වටිනාකම අඩුයිනේ. අන්න ඒ වගේ. ඒක තමයි මේ සිල්පදයකට paludu වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. කැඩෙනවා කියන්නේ කෙලින්ම සිල්පදේ කැඩිලා. එතකොට ඒක ඔන්න දෙකක්. එතකොට දැන් මෙන්න මේ සිල්පදයක් paludu වෙනවා කියන කරුණු. එතකොට එහිදී විවිධ අදහස්, විවිධ ආකල්ප, විවිධ මතිමතාන්තර, විවිධ ස්වභාවයන් මේ සිල්පදයක් paludu වෙනවා කියන කරුණු වලට බලපානවා. සිල්පදයක් නොකැඩිත් මේ කරුණු ටිකෙන් paludu නොවිත් තිබෙනා වූ යම් කිසි සීලයක් ඇද්ද? ආන්නේ සීලයට ධර්මයේ කියනවා නම ආරේකාන්ත සීලය කියලා. එහෙමයි. එතකොට ඒ ආරේකාන්ත සීලයෙන් යුතුවන්නේ සෝවාන් ශ්‍රාවකෙක්. එතකොට සෝවාන් වීම පිණිස සැබෑ ලෙසම පුරුදු කරගත යුතු සිල් පදවල ස්වභාවය තමයි මෙන්න මෙතනදී විස්තර කරන්නේ. මේක විස්තර කරන්නේ මතක ඇති ශානකට අපි ගිය වර වැඩසටහන කතා කළා මේ සූත්‍රේ නම අර සිල්පදයකින් එකට එකේ සිල්පද වලින් රැස්වන්නා වූ පින ගංගාවලට උපමා කරලා කුසලාභිසන්දා පුඤ්ඤාභිසන්දා කියලා අපි අර පුණ්‍ය ගංගාවක් කුසල් ගංගාවක් කියලා විස්තර කරේ. එතකොට අන්නේ සූත්‍රේ. මේ සූත්‍රේ නම තමයි අභිසන්ද සූත්‍රය. අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන. එතකොට මේ අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ අභිසන්ද සූත්‍රයේ මුලින්ම විස්තර වන්නේ ඒ සෝතාපට්ටි අංග 4.
බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහය කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුතු වෙනවා කියන්නේ මොකද? එතන තුනයි. එතකොට ආර්යකාන්ත සීලය කියන්නේ මොකක්ද කියන එකයි. එතකොට හතරයි. එතකොට මේ හතරෙන් එක කොටසක් මේ සීලයේ කොටස තමයි අපි ඔන්න කතා කරන්නේ. එතකොට මෙහිදී විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ පුනච පරම් භික්ඛවේ අරිය ශාවකෝ අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකයා අරිය ශාවකෝ. ආර්ය ශ්‍රාවකයා ආර්යකාන්තෝ සීලේහි. ඒ කියන්නේ කැඩෙලා නැති සීල්පද කිසිවකට හානි කිසිම ලෙසක කැඩීමක් සුළුවෙන් ඒ කියන්නේ සුළුවෙන් නෙමෙයි කැඩලා නැහැ සීල්පද. කැඩලා නැතුව කිසිදු පළුද්දක්වත් නැති සීලයකට කියවනේ ආර්යකාන්තයි කියලා. ඒ විදිහෙන් යුතු සීලයකින් යුතුවන්නේ කොහොමද? සමන්නාගතෝ හොති කොහොමද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා සමන්නාගතෝ අඛණ්ඩේහි. ඔන්න ඉස්සරලාම තියෙන්න ඕනි කියනවා මේ සීල්පද කැඩිලා තියෙන්න බෑ කියනවා. එක අඛණ්ඩ කිසිම කැඩීමකට නොකැඩුණු කියන එක ඒකේ තේරුම. දැන් කැඩෙනවා කියන එක තමයි අපි කලින් හැම සිල්පදයකම විස්තර කරේ. එතකොට ඒ වගේම හැම සිල් දැන් සතුම් මැරීමක නම් ඔන්න ගත්තොත් සතෙක් මැරුණොත් සොරකමක් කළොත් වැරදි කාමසේනේ කළොත් බොරු කිව්වොත් එතකොට ඒ කන්න කැඩිලා. එතකොට ඔන්න ඒ සිල්පදේ කැඩිලා. එතකොට එහෙම තියෙන්න බෑ නොකැඩුණු. ඊළඟ එක තමයි ඔන්න හරි ලස්සනයි මෙතනින් ඉඳන් පටන් ගන්නෙ. ඒ තමයි අචිද්දේහි. අචිද්දේහි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ජිද්‍ර කියලා කියන්නේ. ජිද්‍ර කියලා කියන්නේ අපි සිංහලෙන් ඒකට කියනවානේ සිදුරු කියලා. දැන් ඔන්න විද්‍යාවේදී එහෙම ජිද්‍ර සහිත වූ සත්‍යෝග ගම උගන්වන්නේ දැන් ඔය විද්‍යාවෙන්. ඒකට යම්කිසි සිදුරක් තියෙනවා. එහෙමයි. එතකොට අන්න දැන් මෙතනදී කියන්නේ අචිද්‍ර කියලා කියන්නේ සිදුරු රහිත වූ කියන එක. ඒ කියන්නේ සිල්පදයක කිසි සිදුරක් හොයාගන්න නෑ යාගේ. සම්පූර්ණයෙන්ම පිරිපුන්නේ සිල්පදේ කියන එක ඒකෙන් අදහස් කරන්නේ. එතකොට ජිද්‍ර රහිත වූ සිල්පදයක් විය යුතුයි. ඒ කියන්නේ සතුන් මැරීමේ සිල්පදයේදී අපි විස්තර කරනකොට මතක ඇති විස්තර කරා මෙහෙම. දඬු මුගුරු රහිත වූ ඊට පස්සේ ලේ තැවුරුණුවත් රහිත වූ සතුන්ට හිංසා රහිත ওই විදිහට විස්තර කළා. එතකොට හැබැයි කෙනෙක් කොන්න පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙලා ඉන්නවා. දැන් හැබැයි ඉන්නව එයා සත්‍යෙක් මරන්නේ. හැබැයි එයා ඉන්න ගමන් සත්තුන්ට උණු වතුර වක් කරනවා. සත්තුන්ට අන්න හිංසා කරනවා, ගහනවා පොළු වලින්. ගල් ගෙඩි වලින් ගහනවා. එතකොට අන්න මේ සිල්පදය හැබැයි සතා මැරෙන්නේ නැහැ නේ. හැබැයි මේ සිල්පදය යන්නේ සිදුරක් එතකොට. එහෙමයි. ඒක තමයි කියන්නේ ජිද්‍ර රහිතයි කියලා. ඒකේ ජිද්‍ර සහිතයි මේ සිල්පද. පළුද්දක් වෙනවා. පළුද්දක් ගන්න. එතකොට සිදුරක් තියෙනවා. එතකොට අන්න ඒක තමයි එහෙමවත් වෙන්න බෑ. දැන් තේරෙනවා ඇති. ඒ සිල්පය එක එක. එතකොට සොරකමටත් ඒ විදිහ තමයි. එතකොට සොරකමේ ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් හොරකම් කරන්න හොරකමක් වෙන්නේ නැහැ. නමුත් එයාට මේක ගත්තොත් හොඳයි. සමහරලාට ඒ හොරකම කරන්න එයා ප්ලෑන් කරනවා. ප්ලෑන් කරන ගමන් හිතනවා නෑ එහෙම කරන්න. එහෙමවත් නෑ. එතකොට ඒ සිල්පදේට සිදුරක් හැදෙනවා. එතකොට ඒ සිල්පදේ කැඩිලා නෑ. හැබැයි සිල්පදේ වටිනාකම ටිකක් අඩු වෙනවා. ඒ කියන්නේ ආ දුස්සීල කෙනෙක් නෙමෙයි. එහෙමයි. ඒකේ වටිනා අර වස්ත්‍රය උපමාවෙන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? බුදුරජාණන් දේශනා කරන ජිද්‍රයි සිදුරු රහිත වෙන්න ඕනේ. පළවෙනි එක කැඩෙන්න බෑ කිසිසේත්ම. ඊට පස්සේ නොකැඩී ආරක්ෂා කරන කෙනෙක්ගේ ඔන්න අර වගේ යම් දෝෂ ඇවිල්ලා ඔන්න සිදුරු සහිත වෙන්න පුළුවන්. එහෙමවත් වෙන්න බෑ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අසබලෙහි. අසබල කියලා කියන්නේ පැල්ලම් වැටලා තියෙන්න බෑ. ඒකේ වැටෙන පැල්ලමක් තමයි යන්න අර වගේ ස්වභාවය. දැන් අපි කිව්වොත් එහෙම වැරදි කාම සේවනයෙන් සිල්පදේ සමාදන් වෙලා ඉන්නවා කියමු. එතකොට දැන් අපි ගත්තොත් ඒකට හොඳම උදාහරණයක් ගත්තොත් එහෙම අපි මෙහෙම කියමු මේක තේරුම් ගන්න අබ්‍රහ්මචාරී සිල්පදේ බ්‍රහ්මචාරීව ඉන්නවා ප්‍රතිඥා දීලා. તો බ්‍රහ්මචාරී සිල්පදේ ඉන්නවා කියලා ප්‍රතිඥා දීලා ඉන්නකොට දැන් එයා මෙවුන්දම් සේවනය කරොත් අන්නේ සිල්පදේ එතකොට ඛණ්ඩයිනේ. එතකොට සිල්පදේ කැඩිලා. එතකොට ඒක අය ජිද්‍ර සහිතුව ඒ කතා නෑ ඒක. එතකොට කැඩිලා ඒ සිල්පදේ. නමුත් ඔන්න පැල්ලමක් වැටෙනවා කියලා කියන්නේ සිල්පදුනේ බ්‍රහ්මචර්යා ප්‍රතිඥා දීලා ඉන්න තරුණ ළමයෙක් මොකද කරන්නේ? ස්ත්‍රියගේ හතකින් අල්ලනවා රාගසිතින්. නමුත් මෙවුන්දම් සේවනය කළේ නැහැ. රාගසිතින් අන්න ස්පර්ශ කරනවා. එතකොට අන්නේ සිල්පදේ අන්න පැල්ලම් සහිතයි. එතකොට ඒක තමයි මේ කියන්නේ අසබල කියලා. පැල්ලමක් වටුනේ සිල්පදේට. ඒකේ පැල්ලමක් හටගත්තා. එහෙමවත් අන්න වෙන්න බෑ.
දැන් මේ විදිහට අබ්‍රහ්මචාරී සිල්පදේ විස්තර කරන ආකාර කීපයක් සම්බාහන ඉවසන්න බෑ. ඊට පස්සේ ස්පර්ශ කරන්න බෑ. ඊළඟට ගත්තාම ඒ කියන්නේ ආස්වාදයේ ඇතිවන ආකාරයට. ඊළඟට ගත්තාම මොකක්ද ඒ ඔහුගේ ආස්වාදයේ ඇතිවෙන හැටියට ඔහු ඇයක් ඔහුගේ හෝ ඔහු ඇයකගේ හෝ ඒ හඬ ඉවසන්න බෑ. එතකොට ඒ වගේ දේවල් වලින් මේ සිල්පදේ කැඩෙන්නේ යන්නේ. පැල්ලම් වැටෙනවා මේ සිල්පදේ. එතකොට ඒකයි අසබල කියලා කියන්නේ. ඊළඟට ගත්තොත් එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟ එක. ඔන්න දැන් අපි කතා කරපේව ගත්තොත් එහෙම පළවෙනි එක සීලයේ කැඩෙන්න බෑ. අඛණ්ඩ. ඊට පස්සේ අචිද්‍ර සිදුරු වැටලා තියෙන්න බෑ. අශබල පැල්ලම් රහිත වෙන්න ඕන. ඊළඟට තමයි බුජිස්සේහි කියලා කියන්නේ. ඒ තමයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ණය රහිත වෙන්න ඕන කියන. එතකොට මෙතන ණය රහිතයි කියලා කියන්නේ සිල්පදේ ණය රහිත භාවයෙන් යුතු වෙනවා කියලා කියන්නේ දැන් මොන භික්ෂුවක් නම් දැන් අපි ප්‍රතිඥාවක් දෙනවනේ. දැන් ඒ කියන්නේ ඒක තේරුම් ගන්න මෙහෙම කිව්වොත් එහෙම දැන් භික්ෂුවකට සිව්පසේ චීවරය, පිණ්ඩපාතේ, සේනාසනේ, ගිලම්පස ආදී ලැබෙන්නේ ගිහි අයගෙන් සිව්පසේ කියන එක ලැබෙන්නේ. එතකොට ඒ සිව්පසය දැන් මෙතන කියන්නේ ඉන පරිභෝගයකින් යුතු නොවි. ඒ කියන්නේ ණය රහිතව ඒ සීලය කියන එක තුල පුරුද්දක් වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. පින්වත් මහණෙනි ඔබට යම් කිසි කෙනෙක් සිව්පසෙන් අපුපකාර කරනවා නම් අන්න ඒ කෙනාට ණය රහිතව සිටිනවා කියන්නේ කොහොමද? ඒ තමයි භාගතුන් වහන්සේ දේශනා කරන අච්චාර සංඝාර මත්තම් පිචේ භික්කවේ භික්ඛු. ඇසුරුසන අපි මෙහෙම ගහන්නේ ඇසුරුසන. ඇසුරුසනක් ගහන මොහොතක්. අච්චාර සංඝාර මත්තම් පිචේ භික්කවේ භික්ඛු. මෙත්තං චිත්තං භාවේති. මෛත්‍රී සිත මේ ඇසුරුසනක් ගහන වෙලාවක්වත් මෛත්‍රී සමාධිය පුරුදු කරනවද? මෙත්තං චිත්තං භාවේති. මෙත්තං චිත්තං මානසිකරෝති. මෛත්‍රී සිත මානසිකාර කරනවා. දැන් අපි කරන්නේ මම වෛර නැත්ෙක්කම තරහ නැත්ෙක්කම නැත්තම් ඔය කරුණා භාවනා පුරුදු කරන්නේ දුක් වෙනවා නිරෝගී වෙනවා ආදී විදිහට ওই විදිහට පුරුදු කරනවාද? අන්න භාග්‍යතුන් දේශනා කරන අමෝඝං රට්ඨ පින්නම් බුංජති. එයා ණය නැතුව වළඳන කෙනෙක් කියනවා. එතකොට ණය රහිතයි. අමෝඝං රට්ඨ පින්නම් බුංජති. සත්තු ශාසන කරෝ ඕවාද පති කරෝ. ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදය අනුශාසනාව කරන කෙනෙක් කියනවා. ඒ භික්ෂුව. ඒතර අන්න ඒ වගේ සීලේ සමාදන් වෙච්ච කෙනෙකුත් ඒ සීලය අන්න උපයෝගී කරගන්නවා සමාධියක් වැඩිම පිණිස. දැන් දේශනාවේ තුල තිබෙන්නේ කොහොමද? සීලා පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. සීලේ තුල වාසය කරමින් සීලේ පතිට්ඨාය සීලේ තුල හොඳට පිහිටමින් නරෝ සපඤ්ඤෝ හොඳට නුවණින් විමසීමකින් ප්‍රඥාවකින් යුක්තව අන්නේ කෙනා චිත්තං පඤ්ඤංච භාවය. සිත දියුණු කර ගැනීම ප්‍රඥාව හසුරවන්නේය. එතකොට ওই විදිහට සීලේක තිබෙන සැබෑ අරුතක් තියෙනවා. එහෙමයි. දැන් අද ගොඩාක් අය දැන් මේ සීලය කියන එක උපයෝගී කරගන්නේ දැන් අපි සීල්පද සමාදන් වුණාම මෙහෙම එකක් කියනවා නේද? මේ ජීවිතේ යහපත පිණිසද පරලොව සුගතියේ පිණිසද නිවන අවබෝධ වීම පිණිසද මේ සීලය උපකාර වේවා කියන උන සාදු කියන. එතකොට සීලයක සැබෑම අර්ථ 100%කම සැබෑම අර්ථ තමයි ඒ දෙකෙන් දැන් අපි තුනක් කිව්වනේ මෙලව පරලොව නිවන කියලා. සීලයක සැබෑ අර්ථය තමයි නිවන පිණිස කියන එක. මෙලොවට යහපත පිණිස කියන අදහසකින් සීලය පරිභෝජනය කරනවා නම් අන්නේ සීලයේ ඒක තෘෂ්ණා දාසු ණය සහිත වූ සීලයක් ඒක. තෘෂ්ණාවට දාස වෙලා තියෙන එක. ඒ කියන්නේ තෘෂ්ණාවට දාස වෙලා කියන්නේ ඒකෙන් මෙලොව යහපත දේවල් ටික කියන්නේ මෙලොව කාමයක් ලබා ගන්න විතරයි මේ සීලේ. දැන් සමහරු කියන්නේ සීලයෙන් සත්‍යක්‍රියා කරලා බබා හම්බ වෙන්න. මේවා කරන්නේ. එතකොට එයාගේ සිල්පද රැකීම තියෙන්නේ බබෙක් හම්බ වෙනකන් විතරයි. එතනින් එහාට වමසර රැකීමක් නැහැ. එතනින් එහාට සිල්පද කතාවක් නැහැ. එතකොට එයාගේ සීලයේ අර්ථය වෙන්නේ එච්චරයි. එතකොට ඒ සීලය ආරේකාන්ත සීලයක් නෙමෙයි. නමුත් ඒ සිල්පදේ රකින්නවා යා. ඒකෙන් එයාට පිනක් රැස් වෙනවා. හැබැයි ඒ සීලෙන් උපරිම අර්ථය කරා ඒ සීලේ තිබෙන සැබෑම පරමාර්ථය කරා ඒ කෙනාට යාමේ අකියාව ලැබෙන. එතකොට ඒ සීලයෙන් රැස් වෙනවා පිනක්. හැබැයි සීලය එතකොට මහත්ඵල නැහැ. එතකොට මේ සීලයේ මහත්ඵල වෙන්නේ අර ණය රහිත. ඒ කියන්නේ තෘෂ්ණා ණය රහිත වීම. දැන් අතන තියෙන තෘෂ්ණා ණය
සහිත බවක්. එතකොට ඒ තමාට බබෙක් කුසදිල පිළිසිඳ ගැනීම අදහසින් විතර එයා ඒ කාලය තුල අටසිල් ගන්න. ඊට පස්සේ එයාට අටසිල් කතාවක් නැහැ. ඊට පස්සේ එයාගේ රස්සාව හරියන්න මොකක් හරි ඒ පිනක් පුරව ගන්න ඕන පුතේ කියලා කියපු ගම අන්න ඒ කාලෙට විතරයි ඒක කරන්නේ. එතකොට එතනින් එහාට ඒ කතාවක් නෑ යාට. එතකොට මේ සීලය ආර්යකාන්ත බවක් වෙන්නේ. ඒ කියන්නේ උතුම් සීලයක් බවට පත් වෙන්නේ. පින රැස් වෙනවා මේ කරන කාලය තුල. හැබැයි ඒකෙන් උතුම් පිනක් එයාගේ ජීවිතේක රැස් වෙන්නේ. ඒකේ තෘෂ්ණා 16යි කියලා කියන්නේ. ඊට පස්සේ මෙලොවට පරලොව සමහර විටන. එයා හිතන්නේ එයාගේ සීලය එයා සමාදන් වෙන්නේ සුගතිය යන්න විතරයි. එයාගේ සීලය උපයෝගී එයාගේ සීලේ සැබෑ අර්ථය සිහි කරන්නේ මේ සිල්පද තියෙන්නේ මට නිවන පිණිස කියලා. නිවන ඉලක්ක කර ගනිමින්ම සීලය කියන එක සමාදන් වෙනවා නම් මේ සීලය මට නිවන පිණිස උපකාර වේවා කියන අදහසින් සමාදන් වෙලා සිටිනවා නම් ඒ කෙනෙකුට අමුතුවෙන් මේ මට සුගතියත් වගේ කිය පතන්න දෙයක් නෑ. දැන් ගොඩාක් අය අද සිල් සමාදන් වෙලා ඉන්නේ සමහරවිට සුගතිය යන අදහසින් විතරයි. සුගතිය ගියාට පස්සේ ඉතින් ඒ අදහස ඉවරයි. ඊට පස්සේ කරන්න දෙයක් නෑ. එහෙමයි. එතකොට ආන්නේ ඒකයි සීලය කියන දේත් වෙන්නේ සුගතියකට යන එකට නෙමෙයි. සීලය කියන එක අයිති වෙන්නේ සීක බලයකට. සීක කියලා කියන්නේ ධර්ම මාර්ගයේ හික්මෙන අසීක කියලා කියන්නේ රහතන් වහන්සේට කියන නම. එතකොට අසීක බවකට පත්වීම පිණිස ධර්මයේ තුල හික්මෙන්නා වූ කෙනෙකු සතු කාරණා නිසා තමයි ඒකට සීක බලයක් කියලා කියන්නේ. එහෙමයි. එතකොට මේ සීක බලය සීක ගුණයක් නෙමෙයි. සීක කියන එකේ බලන වචනේ තියෙන බලයක්. එතකොට ඒ සීලය කියන්නේ බලයක් වෙන්නයි ඕනේ. එතකොට සීක බලයක් තියෙන කෙනෙක්ගේ සීලයක් මෙලොවට හිතාගෙන නතර කරන්නේ. එතකොට මේ සීලය සීක බලයකින් යුතු සීලයක් නෙවෙයි. දැන් සීක බලවල තියෙනවනේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියලා පහක්. එතකොට මේ පහෙන් දැන් අපි මේ කතා කරන එක තියෙනවනේ සීලය කියන එක. එතකොට සීලයේ සීක බලයක් වෙන්නේ මෙලොව යහපතට නතර කරන් ඉන්න කෙනාගේ ඒක සීලයේ සීක බලයක් නෙමෙයි. ඒක මෙලොව යහපතට අර කියන ඉස්කෝලේ දාගන්නනේ මොකක් හරි එකක්. ඒව නිරායසෙන් ලැබෙනවනේ ස්වාමීන් ඒව නිරායසින් ලැබෙනවා. ඒක තමයි මේ ධර්මයක තියෙන ස්වභාවය. බඩක් බත් කෑවොත් එහෙම මස් වැඩියෙන් කියලා 아무තුන් හිතන්න දෙයක් නැහැනේ. බඩ පිරෙනවා තමයි. හැබැයි මසුත් වැඩෙනවා. හැබැයි එයාට ශරීර ශක්තිය එනවා තමයි. මම කියන්නේ සාමාන්‍ය උදාහරණයක් මට තේරෙන විදිහට මම මේකේ උදාහරණ ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න මම මේ කියන්නේ. එතකොට ඒ වගේ අමුතුවෙන් මෙහෙම වේවා කියලා හිතන්න දෙයක් නැහැනේ. එතකොට ඒ ඉලක්කයෙන් ඒ කියන්නේ එයාගේ ඉලක්කයේ තියෙන එයාගේ සාරයේ තියෙන එච්චරයි. එතනින් එහාට නේ. එතකොට ඒ ඉලක්කයකින් යුතු කෙනෙකුට සීක බලයෙන් යුතු සීලයක් තියෙනවා කියලා කියන්න බෑ. අපි සාමාන්‍ය විවහාරයේ කියනවා මේ හඳට ගලක් ගැහුවොතින් ගෙට උඩින්වත් යනවා. අන්න සාමාන්‍ය විවහාරේ අන්න ඒ වගේ එකක් උත්සාහ කරනෝනේ හඳට ගල ගන්න. හඳට ගල ගන්න. එහෙමයි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම සීක බලයක් කියලා කියන්නේ ඒකයි. එහෙමයි. ඒක බලයක්. සීක කියලා කියන්නේ ධර්ම මාර්ගයේ හික්මෙන කෙනාගේ තියෙන බලය. ඒ ධර්ම මාර්ගයේ හික්මෙන කෙනාගේ හරය වෙන්න ඕනේ බබෙක් හදා ගන්නවා කියන්නේ. ඒ කියන්නේ දරුවෙක් හම්බ කර ගන්නවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මේ. ඒකකට මේක ප්‍රයෝගී කර ගන්නවා කියන එකක් නෙමෙයි. ඒකකින් ප්‍රයෝගී කරගෙන ඒකෙන් නතර වෙනවා කියන එකක් නෙමෙයි. ඒක වෙයි. ඒක වෙනවා මෙහෙම හිටියොත්. එහෙමයි. එහෙමයි. අන්න ඒකයි. එතකොට එයාගේ මෙතන ඉලක්කයෙන් ඉවරයි. දැන් සාරෝපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් අහනවා පින්වත් මහණෙනි මේ ශාසනයේ සාරය මොකද්ද කියලා. මේ ඒ තමයි කියන අරටුව වැණි වූ නිවනයි කියන. එළය වගේ තමයි කියන සමාධිය කියලා කියන්නේ. එහෙමයි. ගහකොළ මුල් ඔය වගේ තමයි කියන්නේ සීලය කියලා කියන්නේ. ඒ කියන්නේ සමහරු අරටුව හොයාගෙන හැවිලා ගහේ තියෙන ගෙඩි මුල් අතු අරගෙන යනවා කියන. ඒ කියන්නේ සීලයෙන් තෘප්තිමත් වෙලා නතර වෙනවා. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරේ මේ ලෝකේ එහෙම පිරිසක් ඉන්න නිසානේ. නැත්නම් ඔක්කොම අරටුව හොයන් යනවා කියලා කියන්නේ තිබ්බයි. එහෙමයි. සැබෑ ලෙස අරටුව සොයාගෙන යන කෙනාකට අර ඉතුරු එලේ අතුකොළ මුල් කියන එක හම්බ වෙනවා. එලේ කියන එක හම්බ වෙනවා. හැබැයි ඔහු දැනගන්න ඕනේ නොරැවටි අත්ත වශයෙන් එලේ වශයෙන් තේරුම් අරගෙන අරටුව කරා යන්න. එහෙමයි. ඒකට තියෙන ඥානයක්. එතකොට එහෙම ස්වභාවයකින් යුතු සීලයක් තිබෙන කෙනෙකුට තමයි ඒක සීක බලයක් වෙන්නේ. සීක ගුණ කියලා කියන්නේ නැහැ නේ කොහෙවත්. ධර්මයේ තියෙනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා. ශ්‍රද්ධා බලය කියලා එකක් තියෙනවා. එතකොට සීක බලවලට කෙලිම වචනේ සීක ඉන්ද්‍රිය කියන්නේ. සීක බල කියන්නේ.
ඒ වචනවල නිකන් භාග්‍යතුන් වහන්සේ නිකන් එන බල කියලා හිතච්ච තැනට බල කියලා දානවා. ඉන්ද්‍රිය කියලා හිතච්ච තැනට ඉන්ද්‍රිය කියලා දානවා. නිකන් ශ්‍රද්ධා කියලා දානවා. එහෙම මේ අපි වගේ නිකන් වචන කියපු කෙනෙක් නෙමෙයි ශ්‍රාස්තුන් වහන්සේ කියන්නේ. ඒ අර්ථයට ඒ තැනට ඒ වචනේ දාන්න සැබෑ ලෙසම හේතුවක් තියෙනවා. එහෙමයි. සීක බලය වෙන්නේ යන්නේ එතකොටයි. ඒ සීක බලය යුතු කෙනාට තමයි අර ඉන්ද්‍රිය ධර්ම පිහිටන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත්වන්නේ. ඒකයි ධර්ම මාර්ගෙ හික්මන කෙනෙක්ගේ ලක්ෂණ කියලා කියන්නේ. ඒ සීලය කියලා කියන්නේ සීක බලයක්. එතකොට ගත්තොත් එimhe ශ්‍රද්ධාව කියන එක සීක බලයක්. සීක බලයේ කියුතු ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ අද කාලේ වගේ ඉපිලෙන ශ්‍රද්ධාවල් නෙමෙයි. මේ අර සෝඩා බෝතලේ ශ්‍රද්ධානේ. අද තියෙන බොක්ස් ගාලා එනවා සාදු සාදු කියනවා පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් යනවා. ඒක සීක බලයකුත් නෙමෙයි. ඒක ඉන්ද්‍රිය ධර්මයකුත් නෙමෙයි. ඒක නිකන් සාමාන්‍ය ඒකට තමයි දේශනාවේ තියෙන නමක් පරිප්ලව පසාදස්ස. ඉපිලෙන ශ්‍රද්ධාවයි කියනවා. මේනවා මේ යනවා. මේනවා මේ යනවා. පරිප්ලව පසාදස්ස. ඒක සීක බල නෙමෙයි. එතකොට එහෙම ඉන්න අයට ඕන තරම් ඉතින් රහත් නැති අයට රහතන් වහන්සේලා කියන ලෝකේ ශ්‍රද්ධාව පරිප්ලව පසාදස්සය ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා කියලා හිතන් ඉන්න පුළුවන් නේ. ඕව මොනවද? රහතුන් ඉන්නවා කියලා හිතන් ඉන්නේ. එතකොට එහෙම ලෝකයක්. එතකොට ඒවට රැවටෙන්න ඕනේ නැහැ. සීක බල කියන්නේ මේක බලයක්. ඒක නිකන් මේ ගොඩේ පහේ යන එකක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් එහිමේ දැනගත්තට පස්සේ ගොඩාක් අහිතන්නේ එහෙම එකන්නේ. ඒතර අන්න ඒකයි. ඒ සීක බලයේකුදු සීලයේ තියෙන කෙනෙක්ගේ සැබෑ ලක්ෂණ තමයි මේ කියන්නේ. ඒකයි ඒකට බලයක් කියලා කියන්නේ. ඊට පස්සේ දැන් සද්ධා, ඊට සීල, ශ්‍රුත. ශ්‍රුත කියන එක කාටත් පුළුවන් ධර්මඥානය කියන එක ඇති කරගන්න. ධර්මඥානය ඇති කරගන්න කාටත් පුළුවන් කියලා කියන්නේ ශ්‍රුතේ කියන එක සිංහල තේරෙනවා නම් මේ පොට්ටි කරගෙන ඕන කෙනෙකුට බලන්න පුළුවන්. බලලා බුදුරජාණන්සේගේ ධර්මයේ මේ කොටස් මෙහෙම දැන් විස්තර කරන්නේ බුදුරජාණන්සේගේ ධර්මයයි ඊට පස්සේ භගවත් ගීතාව අරගෙන මෙහෙම සසඳනවා. එතකොට ඒකේ මෙහෙම තියෙනවා. ඊට පස්සේ බයිබලයත් එක්ක අරකට සමසඳනවා. මේකත් එක්ක සසඳනවා. මේකයි ඒකයි එක්ක සසඳනවා. ඊට පස්සේ බෞද්ධ ශිෂ්ටාචාරය මෙහි ශිෂ්ටාචාරය අර පුරා වස්තුයි මේ වස්තුයි මේ වස්තුයි මගේ වස්තුයි එකක ඔක්කොම වාස්තු සසඳනවා. එහෙමයි. එතකොට ඒගොල්ලෝ බැලුවොත් එහෙම ඔක්කොම බැලුවොත් එහෙම ත්‍රිපිටකය කියවලා. ඒගොල්ලෝ කතාවලට එනකොට ඔක්කොම කියවලා ඒ පොතුත් කියවලා අරකට කියවලා මේකත් කියවලා ඔක්කොම කියවලා. ඒක එතකොට ශ්‍රුතයක් නෙමෙයි. ශ්‍රුතේ කියන එක ශ්‍රුත බලය. ශ්‍රද්ධා බලය ඊට පස්සේ සීල බලය ඒකයි ඒක බලවල තියෙන ශ්‍රද්ධා බලං සීල බලං ශ්‍රද්ධා සීල ශ්‍රුත. ශ්‍රුතේ කියන බලය ඒක බලයක් වෙන්නේ ඒ තමන් ඇති කරගත්තා වූ ශ්‍රුතමේ ඥානය තමාගේ මෙලව පරලව යහපත පිණිස යා නුවණින් විමසන්න උපයෝගී කරගන්න. ඒකයි එතකොට ඒ ශ්‍රුතේ යන බලයක් උනේ ඒකයි. බඩගින් බත් එක තියෙනවා. බත් එක උයා ගන්න තියා ඔක්කොම කරගන්න දැනගත්තට බත් එක බෙදලා තියන් හිටිය කියලා ඒක වැඩක් වෙන්නේ නැහැ නේ. බත් එක කන්න ඕනේ බඩ පිරෙන්න. අද ගොඩක් කරන්නේ උයන්නත් දන්නවා, බත් බෙදා ගන්නත් දන්නවා, බෙදලා තියාගෙන වටේ කැරක් ඉන්නවා. බත් එකත් පිළිණු වෙලා සමහරලාට. එයාට කා ගන්න පිනක් නැහැ. සාමාන්‍ය විවාහයේ තියෙන අතගත්ත දේ මිනිස්යාගේ කටට දාගන්න පිනක් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි අද ගොඩාක් පොත්පත් කියවනවා. හැබැයි ගොඩාක් අය අර කැහුවොත් මේක ඇහුවොත් ඒක ඇහුවොත් දන්නවා කියන්නේ. හැබැයි නූනින් විමසන පැත්තක් නැහැ. සීක බල සුත බලය කියන්නේ අන්න ඒකාගේ එකක්. කියවන්න දැනගන්න අකුරු දන්නවනේ ඕන කෙනෙකුට පුළුවන්. සුද්දත් කියවන්නේ මේක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක. දෙමළ මිනිස්සෙක් ඒකත් කියවන්නේ. ජර්මන් කාරේ ඒ භාෂාවෙන් කියවන්නේ. එහෙනම් එහෙත් මගපල බී වෙන්න බෑ. පොතක් කියවනවා කියන්නේ පොතක් කියවලා ඉවරුණා කියන්නේ ඒකෙන් යමක් දැනගත්තා කියන්නේ ඒක සාමාන්‍ය ශ්‍රුතයක්. ඒක බලයක් නෙමෙයි. දැනුමක් විතරයි. දැනුමක් විතරයි. දැනුමකට ශ්‍රුතයක් කියන්න බෑ. එහෙමයි. ශ්‍රුතිය කියන්නේ බලයක්. ශ්‍රද්ධාව සීක බලව අන්න එහෙමයි තියෙන්නේ. සීක බල කියන්නේ ඒකයි. ශ්‍රද්ධා බලය, සීල බලය, ශ්‍රුත බලය. ශ්‍රද්ධා සීල ශ්‍රුත. ත්‍යාගය. ත්‍යාගය කියලා කියන්නේ දානය. දානය කියන එක සීක බලයක් වෙන්නේ ඒක ඒ දානය කියන එක දැන් අපිට දෙන්න පුළුවන්. ගන්නවා තමසිවයි කියලා දෙනවා. ඊට පස්සේ ඒක ඔහි දෙනවා. නමුත් ත්‍යාගය කියන එකේ ඡාගා අනුස්සතිය කියලා වෙනම එකක් තියෙනවා. දේශනාවේ තුල තියෙනවා ඒ ත්‍යාගය ඒක බලයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඒ තමයි ශ්‍රාවකයන්වහන්සේ දේශනා කරන ඔහු දානේ දීලා ඉවර වෙලා ඒ දුන්න දැන් තුන් අයුරින් එයා මුලින්ම හිත පහදව ගන්නවා කියනවා. දාන දෙන්න කලින් දානේ දීලා ඉවර වෙලා එසේ දානේ බෙදෙන වෙලාවේ කියන්නේ දානේ දෙන්න කලින් දානේ බෙදෙන වෙලාවේ දානේ බෙදලා ඉවර වෙලා
ඔය අවස්ථා තුනෙන් එයා ඉවර කරලා එයා සසඳනවා කියනවා ඔහුගේ ඒ ත්‍යාගය ඔහුගේ අත්හැරීම අසවල් දෙවියන් හා සමානයි. එහෙමයි දෙවි ලෝකයකට යන්න පාරක් තියෙන්නේ. දැන් දේවතානුස්සතිය තියෙනවා දෙවියන් හා ඒ දේවතානුස්සතිය තියෙනවන ඒ දෙවිය ලෝක හා සමග සසඳන්න ක්‍රමයක්. චාතුම් මහරජගේ දෙවියන් හා මගේ ශ්‍රද්ධාව සමානයි. චාතුම් මහරජගේ දෙවියන් හා මගේ සීලය සමානයි. ඒ සීක බලය තමයි විමසන්නේ. ඊට පස්සේ චාතුම් මහරජගේ දෙවියන් හා මගේ ශ්‍රුත බලය සමානයි. ත්‍යාගය සමානයි. ප්‍රඥාව සමානයි කියලා තමන් විමසන්න ඕනේ. ඒ විමසනවා කියන්නේ එහෙම ප්‍රඥාව නැතුව සමානයි කියලා විමසන එක නෙමෙයි. ඒ ප්‍රඥාවක්, ඒ ශ්‍රුතයක්, ඒ ත්‍යාගයක්, ඒ ගුණයක් ඒ සමාන වෙන ආකාරයකට ඇති කරගන්න ඕනේ. නැතු ඉතින් මේ බඹලෝකේ මහා බ්‍රහ්මයා සමානයි කියලා හිතේවත් යන්න බෑ. ඒ ධාතුවට සමාන මෙහි ධාතුවක් හදන්න ඕනේ. එහෙම නැතුව නිකන් මේ සමානයි ගගා හිටියට දීලිවරලා සාදු කිව්වට එහෙම යන්න බෑ. ඒක බලයක් කිව්වේ ඒකයි. ඒක බලයක් බවට පත් කරගන්නවා. ඒකයි එකල මිනිසුන්ගේ මේ ත්‍යාගය කියන එක බලයක් උනේ. දැන් ත්‍යාගය කියන එක බලයක් වුණා කියලා කියන්නේ හරි පුදුමයි කියලා කියන දැන් අපි ගත්තොත් එහෙම ශානක රජතුමාට මල් අරන් එන මිනිස්සු ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා දැක්කට පස්සේ ඒ මල් ටික මගේ දිවි හිමි අන්න ඒක බලන්න. එතකොට ත්‍යාගය කියන එකට දිවි හිමියෙන් දෙන්නේ. එතකොට දිව්‍ය කෙලින්ම කැපකරන රජා බෙල්ල ගහුවත් මගේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා මල් පූජා කරනවා කියන. එතකොට ඒක යාගේ බලයක්. ඒක පොළොව පව කම්පා ඒව දරා ගන්න බෑ. ත්‍යාගය කියන්නේ එහෙම එකක්. දැන් සමහර වෙලට මිනිස්සු ත්‍යාගය කියන එක ගොඩක් අය පූජා කරන්නේ අර ඉන්කම් ටැක්ස් වලින් බේරෙන්න ඔන්න දෙනවා. අපි ඉතින් අනේ සාදු කිය ප්‍රශංසා. නමුත් ඇතුලේ තියෙන වෙන අදහසක් එහෙමයි. නමුත් තියෙන මිනිස්සෙකුට දෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. නැති මිනිස්සෙක් අයින් කරනවා කියන එක. නැති මිනිස්සයා නැහැ කිය දැන තියෙන එකක් දෙනවා කියන්නේ. ඒක නේද ස්වාමීන් වහන්සේ විය යුතුත්. ඒක තමයි සැබෑ දානය කියලා කියන්නේ. එහෙමයි. ඒ දානේ බලය වැඩි කියන ශාස්ත්‍රුන් වහන්සේ. ඒ කියන්නේ නැති කෙනෙක් නැහැ කියලා දැනගෙන ඒක දෙනවා කියනවනේ. අතහරිනවා කියන්නේ ඒකනේ සැබෑ. දැන් තියෙන මිනිස්සුෙකුට අතහරිනවා කියන්නේ ඒකනේ. තියෙනවනේ. එයා ගියා දන්නෙත් නැහැ, ඉන්නවද දන්නෙත් නැහැ, කොච්චරක් තාතිය කියලා මං කියන්නේ එහෙම තියෙන කෙනෙක් දෙන දානේ ත්‍යාගීට අයිති වෙන්නේ නැහැ කියලා නෙමෙයි. ඒක අතහරිනවා. හැබැයි ඒක සැබෑ ලෙස සීක බලයක් විදිහට අතහරින්න ඕනේ. අර ටැක්ස් පස්සේ ගිහිල්ලා අතහරිනවා නම් ඒක සීක බලයක් නෙමෙයි. ඊට පස්සේ සමහර විට දැන් දානේ පිරිසිදු වෙන ආකාර තියෙනවනේ. දැන් සමහර අය මේ මොකද්ද මෙතන මිරිහානෙන් බේරෙන්න ඕනවට මිරිහානි පොලිසියෙන් බේරෙන්න අපරාධ මේකෙන් බේරෙන්න ඕනවට කුඩු විකුණන මෙහෙන් දාන දෙනවා. එතකොට ඒක මිරිහානෙන් බේරෙන්න දෙන දාන්නේ නේව දාන මහත්ඵල දාන වෙන්නේ. හැබැයි ඉතින් අපි ප්‍රශංසා කරනවා දාන සාගර දාන චක්‍රවර්ති අරවර්ති මේ වර්ති කියලා ප්‍රශංසා කරාට ඒක සීක බලයක් නෙමෙයි. අන්න ඒක ඒව හොඳට තේරුනේ. එහෙම වෙලා ඉතින් සුගතිය යනවා නම් මේ අද කාලේ මිනිස්සු මේ දෙන දාන හැටියට දෙයියෝ බිමට වැටෙන්න ඕනේ අහසින්. සුගතියට නැතුව. සුගතිය. ඉතින් ඒකයි එහෙම සුගතියකට යන පිරිසක් ඉන්නවනේ. එහෙනම් හැමෝම දෙයියෝ. එහෙමයි. එතකොට ඇත්තටම ත්‍යාගය කියන එකෙන් වෙන දෙයියගේ ඒ ස්වභාවය කියන්නේ ඒ දෙවියගේ ඒ මනුස්ස ගුණය කියන එකක් තියෙනවා. ත්‍යාගය නැතුව කුහකකම තියෙනවා කියන්නේ යට දෙවියෙක් වෙන්න බෑ. ත්‍යාගයේ විතරක් මෙහින් දානයක් දීලා එයා අනිත් අයට ඊර්ෂ්‍යා කරනවා නම් එයාට දෙවියෙක් වෙන්න බෑ. ත්‍යාගය කියන එක ඒකට එක්තරා සාධකයක් පමණයි. දෙව්ලොවට අරන් යන සාධක පහක් තියෙනවා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දැනුමින්, ත්‍යාගයෙන් සහ ප්‍රඥාවෙන්. අද සල්ලිට අපි 1 මිලියන් දුන්නොත් සුගතිය කියලානේ කියන්නේ. එහෙම ඉතින් මිලියන ගානකට 2 මිලියන්ස් දුන්නාම 1 මිලියන් චාතුම් මහරජාක 2 මිලියන් එතකොට තුසිතේද? 4 මිලියන් 5 මිලියන් එතකොට නිම්මාන රති. අද වෙනස් වෙන්නේ යන්නේ එහෙමනේ. එතකොට මේ විවෘතව කතා කරන මට තරහ වුණත් එකයි යාළුවොත් එකයි මට ප්‍රශ්නයක් නැහැ. මේ ශාස්ත්‍රුනාසික දේශනාව කියන එකේ අපේ යුතුයකම. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ විදිහට ස්ටෙප් වෙන්නේ නැහැ. පොළුවේ පොඩිවට දෙයක් අතහැරියත් ඒක අතහැරීමයි. අනේකේ ධර්මයේ කියලා කියන්නේ. ඒක සීක බලයක් වෙනවා කියන එක අද මේ හිතන විදිහට ලේසි නෑ.
ඒ කියන්නේ අතහැරලා ශාස්ත්‍රඥාසේ දේශන දැන් අපි සමහරවිට දකුණු අතින් අතහැරලා වම් අතින් බලන් ඉන්නවනේ මොකද කරන්නේ කියලා. ඒක සීක බලයක් නෙමෙයි එතකොට. අතහැරිය නම් අතහැරියා. දුන්න නම් දුන්නා. තියෙනවනේ හරි ලස්සනට පයත පානී මුත්ත චාගෝ දාන සංවිභාග රතෝ. එයා ඉන්නේ කියනවා දානේ බෙදන්න අතේ හැන්ද තියාගෙන ඉන්නේ කියනවා. කොයි වෙලාවද ටස් ගාලා බෙදනවා. එහෙමයි. ඒකේ තේරුම. යාච යෝගෝ කියලා කියන්නේ ඉල්ලගන්න යමක් සුදුසුයි කියනවා යාගේ. ත්‍යාගින් යුතු කෙනාගේ. එතකොට අපි යමක් ඒ කියන්නේ ශානක වේවා කවුරු වේවා යමක් ඉල්ලගන්න යනකොට අපි හිතමු ශානක කවුරු ළමයකින් ඉල්ලගන්න යනකොට මල්ලඟ නැත්තම් ඔයා කියනවනේ මෙහෙනම් මං අරයකින් ඉල්ලගන්නම් කියලා. ඒ ඉල්ලගන්නවා කියලා කියන්නේ එයා දෙනවා කියන අදහසක් අපේ තියෙන නිසානේ. ඒ කියන්නේ යමක් ඉල්ලගන්න ඔහු සුදුසුයි කියන. එතකොට යමක් ඉල්ලගන්න සුදුසුයි කියන පුද්ගලයාගෙත් එක්කනාගෙන් එක්කනාට එයා වෙනස් වෙන්නේ නැහැ. දැන් අද ගොඩක් අය තියෙන්නේ ලොකු හාමුදුරන්ට දෙනවා පොඩි හාමුදුරන්ට නැහැනේ. ඔහොමනේ අද වෙනස් වෙන්නේ. දැන් අද ඒ කියන්නේ මේ කියන්නේ ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න ඒ කියන්නේ ලොකු පන්සලට දෙනවා පොඩි පන්සලට නැහැ. ඒ කියන්නේ දානේ ත්‍යාගය කියන එකට පොඩි ලොකු ભેදයක් නැහැ. එතකොට එහෙම වෙන් වෙනවා කියලා කියන්නේ යාගේ ඒක සීක බලයක් නෙමෙයි දානයක් දෙයි. ඒ දෙනුත් පිනක් රැස් වේ. හැබැයි ඒක සීක බලයක් වෙන්නේ. එහෙමයි. එයාට හිතා ගන්න පුළුවන් සීක බලයක් කියලා. එයාට හිතා ගන්නත් පුළුවන්. ලෝකයට ප්‍රශංසා කරන අයටත් කියන්න පුළුවන් සීක බලෙන් යුතු කෙනෙක් කියලා. හැබැයි එහෙම වෙලා නැහැ. ඒ ධාතුවෝගේ පිහිටලා නැහැ. අන්න ඒකයි දානේ දෙනවා කියන්නේත් මේ නිකන් අපි වගේ මේ අපි හිතන රටාවේ එකක් නෙමෙයි. ඒ විසාකා ඊට පස්සේ අනේ පිණිසුතුමාලා දුන්න දානත් එක්ක මේ මොනවද? එහෙමයි. එකින් එක කාසිය තියෙනවනේ. තිය අඩු වෙන්නේ මොකද්ද? ඒකක් දෙනවා. ඊට පස්සේ ජේත කුමාරයා ඇවිල්ලා කියනවා ඉතුරු සල්ලි ටික ඕනේ මේ සල්ලි ටිකට මගේ නම දාන්න කියනවා. අපි නම් කියන්නේ මොකද්ද? මෙච්චර සල්ලි ගොඩක් මේ අතුරු ලෙවලා තමසක නම දාන්න පිසුදෝයි කියනවනේ. නමක් දානවා. එතකොට ආන්නේ එකයි සීක බලයෙන් යුතු ත්‍යාගය කියලා කියන්නේ. ඒ කියන්නේ දිව්‍ය හිමියෙන්. ඊට පස්සේ අනේ පිණිසුතුමා බලන්නකෝ. පසු කාලේනව පිරිහිනවනේ. නැත්තරම නැති වෙලා වැටෙනවනේ. වැටුණට පස්සේ අපි නම් මොකද කරන්නේ? අරුන්ට දුන්න දැන් ඒකෙක්වත් නැහැ පැත්ත බලා තියෙන්නේ. බයිනවනේ. බැන්නද? ඊට පස්සෙත් ඒත් කාඩි හොදී බතු විහරි ඒ විදිහටම දෙනවනේ. ඒ දන් වැට නතර කර. ඒකයි දානේ බෙදන්න අත සෝදාගෙන ඉන්නවා කියලා කිව්වේ. ත්‍යාගය කියන්නේ අපි මේ කතා කරනගේ පොඩි දෙයක් නෙමෙයි. ඒකයි ඒ උතුමන්ලගේ ඒක සීක බලයක් වුණා. ඒ සීක බලය නිසා තමයි කෙලිම ගියේ නිමානති. කෙලිම ගියේ මේ තුසිතේ. කෙලිම ගියේ චාතු මහරජකේ පව ඉක්මවලා ගියානේ. සක්දෙවි දින්නේ තැන පව ඉක්මවලා ගියානේ. එතකොට ආන්නේ ඒක ඒ කියන්නේ ඒ සීක බලවල තියෙන ප්‍රබලත්වය කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රඥාව කියන සීක බලය කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුතු වෙනවා කියලා කියන්නේ ඒ නෝනින් ඉමසනවා. ඒ කියන්නේ කෙලිම අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳ ඔහුගේ නෝනින් විමසීම හොඳටම කිදා බහැලා තියෙන. අද අනිත්‍ය කියලා කිව්ව තේරෙන්නේ ඔබ ගැඹුරු වචන. ඕකනේ. එතකොට කොහෙද ප්‍රඥාව? එතකොට අනාත්මය කියන එක ඌව තේරෙන්නේ ඔළුව කරගෙන මාර්තුකා ඌව එහෙමනේ. එතකොට කෝ ප්‍රඥාවක්. එතකොට කෝ එයාගේ ප්‍රඥාව සීක බලය. එයා හිත කරගන්නේ කොහොමද? ධර්මඥානයක් නැතුව කොහොමද ප්‍රඥාව කියන එක ඇති කරගන්නේ? ඒකයි මේ විහිළු කතා කියලා කියන්නේ. සැබෑ ලෙස ධර්මයේ සිහි කරොත් එහෙම දන්න අයට ඉතින් මේවා විහිළු කතා. අද ඉතින් ඒ අර විහිළු කතා වෙන්නේ මිනිස්සු ධර්මයක් දන්නෙත් නෑනේ. ගොඩක් අය සූත්‍ර පිටකයක්වත් කියවලා නෑ. එහෙමයි ඉතින් අඳන්න හරි ලේසි. ඉතින් ඒකයි ඔය ඇන්දෙන්නේ. ඉතින් හරියට ඥානයක් ධර්මයක් දන්න කෙනෙක් ඉතින් අඳන්න බෑ. ඕකයි ඉතින්. ඇන්දනයි ඉන්න තාක් ඉතින් අන්දනයිට ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි ලෝකේ හැටි. එතකොට ওই විදිහේ දැන් අපි මේ කතා කරන්නේ මේ සිල්පද ගැන. එතකොට ඊළඟ එක තමයි උන දැන් කතා කර අඛණ්ඩ ඒ කියන්නේ නොකැඩුණු ඊට පස්සේ අචිද්‍ර සිදුරු රහිත වෙන්න ඕනේ. සිදුරු තියෙන්න බෑ ඒකේ. ඒ අසබල කියන්නේ පැල්ලම් තියෙන්න බෑ. ඊට කැලෑල් තියෙන්න බෑ. බුජිස්ස කියලා කියන්නේ තණ්හාවට ද්‍රාස නොවූ ණයකාරයක් නොවන ආකාරයට ඒ සීලයක් පුරුදු වෙන්න ඕනේ කියන එක කතා කළා. ඊළඟට තමයි විඤ්ඤූපසත්තේහි. විඤ්ඤූපසත්ත කියන්නේ නුවණැති
උතුමන් වහන්සේලා නුවණැති උතුමන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙන සීලයක් ඒක. නුවණැති උතුමන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙනවා කියන්නේ දැන් බලන්නකෝ දැන් අපි මේ කතා කරන බ්‍රහ්මජාල සූත්‍රයේ මේ ප්‍රශංසාව කරන්නේ කවුද? පෘථග්ජනයෝනේ. ඒතර පෘථග්ජනයාගේ ප්‍රශංසාව දන්නේ මේ විදිහට. හැබැයි නුවණැති උතුමන් වහන්සේලාත් සීලයක තුල සමාදන් වෙන ආකාරයේ සමාදන් වෙලා ඉන්නේට ප්‍රශංසාවක් කරනවා. ඒ තමයි විඤ්ඤූප සත්‍යයෙන් යුතු සීලයකින් යුතු වෙනවා කියලා කියන්නේ. එයා ඒ සීලය බිස්නස් එකක් කරගන්නේ. ඒ කියන්නේ සමහරු ඉන්නවා අපේ කන් වලට මෙහෙල තියෙනවා මම බ්‍රහ්මචාරී කියලා හම්බ කරගන්න. අපිට දෙන්න අපිට සලකන්න අපිට සීට් එක දෙන්න කියලා. එතකොට ඒක ඒ කියන්නේ ලාමක ඉච්ඡාවන්ට ලාභයට සත්කාරයට එයාගේ සීලය විකුණන්නේ. එතකොට මේ ලාභ ඒ කියන්නේ උපක්ලේශයන්ට ග්‍රහණය නොවෙච්ච සීලයක් යුතු වෙනවා නම් ඒ සීලයකිනුත් ඔහු යුතුයි කියලා දන්න එක නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙන සීලයක්. ඒ නුවණැත්තෝ කියලා කියන්නේ මගපරලාභී උතුමන්. මෙතන විඤ්ඤූප සත්‍ය කියලා කියන්නේ ඒ නුවණැත්තෝ. පෘථග්ජන කෙනා දන්නේ අර සාමාන්‍ය උඩින් පල්ලෙන් බලලා සත්තු මරන්නේ හොරකම් කරන්නේ බොරු කියන්නේ කියලා ඔච්චරයි කියන්නේ දන්නේ. ඒක විඤ්ඤූප සත්‍ය ප්‍රශංසාවෙන් යුතු සීලයකටපත් කරන්න දන්නේ මගපරලාභී උතුමන්ම තමයි. ඒ කියන්නේ මාර්ගඵලලාභී සැබෑ ගෞතම බුදුරජාණන්සේගේ ශ්‍රාවණ ගිය ශ්‍රාවකයන්ගෙන් ප්‍රශංසාවට ලක් වෙන සීලය. ඒ කියන්නේ මේ සීලය ඒ ශ්‍රාවකයා පුරුදු කරන්නේ අල්පේච්ඡයි. එතකොට ආන්නේ සීලය තමයි විඤ්ඤූප සත්‍ය වෙන්නේ. ප්‍රශංසාවට ලක් වෙන සීලයක් වෙන්නේ. ඒ සීලය තුල ඔහු එහෙම සීලයක යුතු වෙනවද කියලා ලෝවාට හඬගගා කියන්නේ. දැන් අපි හිතමු දැන් අපි සාමාන්‍යයෙන් ගිහලා එළියට ගියාට පස්සේ උන් අපිට මිනිස්සෙක් ගෙදර ගියාට පස්සේ අපි හිතමු 12න් පස්සේ අපිට කිරි එකක් හදලා දෙනවා. අපිට සමහරව එහෙම කියන්න බෑ ලෝකෝට අපි මෙහෙම සිල්වත් පිරිසක්ය. 12න් පස්සේ ආහාර ගන්නේ නැතේය. විකාල භෝජනයේ ශිල්පදේ පැනවීමට හේතු වූයේ මේය. එහි නිදාන කතාව මේය. එහි පැනවුවේ මෙතනෙය. මේ භික්ෂු ආරම්භයය. ඔක්කොම කියලා අපිට අර මිනිස්සයව අල්ලගන්න බැරිද? හැබැයි කිව්වේ මොකක්ද? කිව්වේ බුදුරජාණන්සේගේ බණ ටිකමයි කිව්වේ. සීලය ගැනමයි කිව්වේ. හැබැයි ඒක මොකද කරේ විකුණන් කෑව නෙමෙයිද? අන්නේවට තමයි විකුණන් කරනවා කියන්නේ. එතකොට ඒක විඤ්ඤූප සත්‍ය සීලයක් නෙමෙයි. ඒ කියන්නේ නුවණැත්තන්ගේ ප්‍රශංසාවකට ලක් වෙන එක නේ. ඔන්න අර විදිහට දෙනවා. දුන්නාට පස්සේ මෙහෙම අපි වළඳන්නේ මේ ගොඩක් පිං. ඔයාට ගොඩක් පිං මට පුළුවන් නම් ඔයා කැමති නම් තේ ටිකක් හදලා දෙන්න. එතකොට එයාගේ සීලයෙන් එයා හුවා දැක්වීමක් කරන්නෙත් නෑ. එයා සමාදන් වෙලා ඉන්න සීලයෙන් අනිත් කෙනෙක් හෙලා දැක්වීමක් කරන්නෙත් නෑ. අන්නේ ලෙසින් යුතු සීලය අල්පේච්ඡතාවයෙන් යුතු සීලයක් ඒක. ඒ සීලයට අන්න නුවණැති සත්පුරුෂෝ ප්‍රශංසා කරනවා සාදු 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 කියලා. අන්න ඒකයි විඤ්ඤූප සත්‍ය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඊළඟ එක තමයි කියනවා විඤ්ඤූප අඛණ්ඩ අචිද්ද අසබලයි අකම්මාසෙහි වෘජිසෙහි විඤ්ඤූප සත්‍ය අපරාමට්ඨෙහි. අපරාමට්ඨ කියලා කියන්නේ පරමාෂ්ඨ කියලා කියන්නේ අපරාමාෂ්ඨ කියලා කියන්නේ දෘෂ්ටි ග්‍රහණයකට ලක් නොවූ සීලයක් වන්නවා. දැන් අපි ධර්මයේ තුල අහලා තියෙනවානේ උපාදාන හතරක්. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. අන්න ඒකේ තියෙන සීලබ්බත. එතකොට එතනදී සීල ව්‍රත කියපුවහම අපි හැමදාම ඉතින් කියන දේ තනි කකුලෙන් හිටන් ඉන්න එකටයි. ඌවට ඉතින් අපි හැමදාම අර තලණයකට තලනවා වගේ තලනනේ දාන්නේ. එතකොට ඒකත් සීලබ්බත පරාමාසයට අහු වෙන සීලය තමයි. නමුත් ඒ සීල ව්‍රතයකින් යුතු සීලයක් කියන්නේ සීල පරමාර්ථ ඒ කියන්නේ අපරාමෂ්ඨ වූ ඒ කියන්නේ දෘෂ්ටි ග්‍රහණයකට ලක් වූ සිල්පද කියලා කියන්නේ සමහරට සතුම් මැරීමෙන් වැළකීම ගැන කතා කරනවා හාල්මසු කන්නේ. ඒව එතකොට අර එකිනෙකාගේ තියෙන දෘෂ්ටිගතක බිත්තරේ කල පැටිය ඉන්නවත් දන්නෙත් නැත්නම් දන්නේ මං ඔව කන්නේ. හැබැයි එයා ඉතින් කූඹියක්වත් එයා මරන්නේ නැහැ. හැබැයි එතකොට මේ සිල්පදේ ඒක එයා ඒකාන්ත කොට අවබෝධයෙන් යුක්තව රකින්න සිල්පදයක් නෙමෙයි. එතකොට එයා යම්කිසි දෘෂ්ටි මතවාද ආකල්ප වලට ග්‍රහණීය වෙමින් යන සීලය. හැබැයි එයා ඉතින් සතෙක් මරන්නේ නැහැ. හැබැයි මේ සීලය එතකොට සීක බලයෙන් යුතු සීලයක් වෙන්නෙත් නැහැ. එතකොට ඒකයි දෘෂ්ටි වලට ග්‍රහණය වෙලා කියලා කියන්නේ. ඊළඟට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සමාධි සංවත්තනිකේහි. ඒ සීලය සමාධිය පිණිස උපකාර පරිස්කාර සමාධියට පරිස්කාර තියෙනවා. ඒක පරිස්කාරය තමයි සීලය කියලා කියන්නේ.
එතකොට සමාධි සංවත්තනිකේ ඒ සීලය එයාගේ ජීවිතයේ සමාධිය වැඩි වීම පිණිස උපකාර වන පරිස්කාරයක් පිණිස තමයි ඒ සීලය උට තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙනවනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා දැන් නිතරම ශ්‍රාවකයාට සිහි කරන්න කියනවා තමාගේ සීලය ගැන. හැම වෙලෙම සීලය ගැන සිහි කර කර ඉන්න කියනවා. මොකක්ද මාගේ සීලය මාගේ මේ සිල්පද ජීවිතයට මේ මොකක් හරි මේ සිල්පද කැඩීමක් වෙලා තියෙනවද කියලා නිතර මානසිකාර්යය කරන්න කියනවා. ඒ නිසා මාගේ සිත මාහට චෝදනා නොකරන්නේදයි කියා. පැවිද්දා වෙතින් නිතර සිහි කර යුතුයි කියනවා. එතකොට එයාගේ සීලය උපයෝගී කරගන්නේ ඒ සීලයෙන් එක ආනිසංශයක් කරගන්නවා සමාධිය වේ. සමාධි සංවත්තනික. ඒ කියන්නේ එයාගේ ඒ සිල් පදයකට කිසිදු හානියක් නොවි සමාධිය පිනිස අන්නේ කරුණ උපයෝගී කරගන්නවා කියන කරුණෙන් යුතු බවට කියනවා සමාධිය පිනිස උපකාර වන්නා වූ සීලයක් කියලා. එතකොට ඔන්න ඔය කරුණු ටිකෙන් කැඩිලා නැත්තම් ඊට පස්සේ සිදුරු නැත්තම් 2යි. ඊට පස්සේ පැල්ලම් රහිතයි නම් 3යි. කැලල් රහිතයි නම් 4යි. ඊට පස්සේ ප්‍රඥාවට මේ කියන්නේ මොකද්ද තෘෂ්ණාවට දාසු නැහැ රහිතයි නම් 5යි. ඊට පස්සේ නුවණිත සත්පුරුෂ සසමන් ප්‍රශංසා කරන සීලයක් නම් තියෙන්නේ 6යි. දෘෂ්ටි වලට ග්‍රහණය වෙන වූ 7යි. සමාධිය පිණිස පවතින 8යි. ඔන්න ඔය 8 කරුණින් යුතු සීලයකට තමයි කියන්නේ ආරේකාන්ත සීලයෙන් යුතු වුණා කියලා. එහෙමයි. ඒතකොට ඒක පළවෙනි එක වෙන්නේ සිල්පද කැඩලා නැහැ. ඒතකොට සිල්පදේ කැඩලා නැහැ. අන්න සිල්පද වලට හානි වෙන ඒවා එතකොට 7ක් තියෙනවා. හැබැයි සිල්පදේ කැඩිලා නැහැ. ඒ සිල්පදේ වටිනාකම අන්න අඩුයි. ඒතකොට ඔහොම තමයි සිල්පදයක් කැඩෙනවා සිල්පදයකට paludu වෙනවා කියන ආකාර දෙකේ වෙනස්කම. එහෙමයි. ඕක තමයි ඒ දෙකෙන්ම නැතිව සිටිනවා නම් කැඩලත් නැත්තම් paluduත් නැත්තම් ආන්නේ සීලයට කියනවා ආර්යකාන්ත සීලයෙන් යුතු සීලය සහිත වූ ශ්‍රාවකයෙක් කියලා ආර්ය ශ්‍රාවකයෙක් කියලා. එහෙමයි. සිල්පදයක් කැඩෙන්නේ කොතනදද? ඒ කැඩෙන්නේ කොහොමද? සිල්පදයක් paludu වෙන්නේ කොහොමද? ඒ කොතනදද? කොයි විදියටද? මේක අපේ ජීවිතේ අපිට ධර්මානුකූලව විසඳ ගන්න තිබෙන ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අද දවසේදී මේ ප්‍රශ්නෙට බොහොම නිවැරදිව බොහොම පැහැදිලිව හොඳ විවරණයක් ලබා ගන්නට හොඳ දහම් අවවාදයක් ලබා ගන්නට අපි භාග්‍යවන්ත වුණා. අද දවසේදී මේ වැඩසටහන ඔබට සමීප කරන්නට දායකත්ව එකතු කළ පින්නතුන් උදෙසා මේ මොහොතේදී අපි පුණ්‍යානුමෝදනාවන් සිහිපත් කරගන්නවා. අද දවසේදී වැඩසටහන අවසානයේට මත්තේ සිල් සුවඳ සදහම් කතිකාවත සඳහා අද දායකත්වයේ දරන්නේ මෙදවච්චි ඉහළ තම්මේනා වැනි ලිපිණී පදිංචි පින්වත් රන්මැණිකා මුතුමැණිකා සින්ද ලාමි සිරියලතා සහ මානෙල් දමයන්ති යන ඒ කලන මිතුරියන්ගේ පිරිසකගේ දායකත්වයෙන් යුතුව වශයෙන් සඳහන් කරනවා. මෙලෙස රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවිවරුන්ට සක්දෙව් රජුන් ඒ වගේම ධතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දිව්මා රජ දරුවන් ආලවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට මේ පින් බීමට අධිග්‍රහිතව සිටිනා සියලු දෙවියන් බඹලොව වාසී බ්‍රහ්මීන් සුමන සමන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගොත් වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝ සියලු ඉෂ්ට දේවතාවරුද මේ පින් අනුමෝදන්ව දිව්‍යාවස වර්ණ සප බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සියලු දෙනාටම දායකත්වයේ දරන රන්මැණිකා මුතුමැණිකා සින්දලාමි සිරියලතා ඒ වගේම මානෙල් දමයන්ති යන්නේ පින්වත් හැම දෙනාටමත් ඒ පවුල් සියලු දෙනාටමත් මේ පින් දන්වන සියලු දෙවියන්ගේ රැකවරණේ ආරක්ෂාව සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් රන්මැණිකා මහත්මියගේ මිය පරලොව ගිය මෑණියන්ට පියාණන්ට මීට වසර 19කට පෙර ඉහිදී මියගිය පියදාස දිසානායක ස්වාමි පුරුෂයාට මැණික්හාමි අක්කාට සහ හින්නිහාමි අක්කාටත් ඒ වගේම මුතුමැණිකා මහත්මියගේ මිය පරලොව ගිය සෝමපාල ස්වාමි පුරුෂයාට සහ නිශාන්ත පුතුණුවන්ට සින්දලාමි මහත්මියගේ මිය පරලොව ගිය මෑණියන්ට පියාණන්ට සහ පද්මසිරි ස්වාමි පුරුෂයාටත්
සිරිලතා මහත්මියගේ මිය පරලොව ගිය මෑණියන්ට සහ පියාණන්ටත් මානෙල් දමයන්ති මහත්මියගේ මිය පරලොව ගිය මෑණියන්ට පියාණන්ට සහ ජයතිලක ස්වාමි පුරුෂයාණන්ට ඇතුළුයේ නම් සඳහන් කළ නොකළ මේ පින්වත් හැම දෙනා නමිනුත් ඔබ අප සියලු දෙනා නමිනුත් මිය පරලොව ගොස් දෙමව්පිය ගුරුවර ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සියලු ඥාතින්ගේද පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. දෙසැම්බර් මාස 14 වන දින ජන්මදිනයේ සැමරු රිතුමි ඉනාරා දිනියට ජනවාරි මාස 8 වන දින ජන්මදිනයේ දිනු ශේහාරා මිහිරංගි දිනියට සහ ජනවාරි මාස 28 වන දින ජන්මදිනයේ දිනු රන්මනිකා මහත්මියට ආශිර්වාදයේ පිණිසත් ඒ වගේම විදේශගතව සිටින හේමන්ත පුතුණුවන්ට සහ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඒ මලේෂ පුතුට සෙත් පැතීම පිණිසත් කවිඳු දහම් විහංගා දිල්ෂානි මිහිරංගි සහ රිතුමි යන මුණුබුරු මිනිබිරියන්ට සෙත් පැතීම පිණිසත් මෙදවත් සිහල තම්මැන්නාව යන ලිපිනේ පදිංචි පින්වත් රන්මනිකා මුතුමැණිකා සින්දලාමි සිරියලතා සහ මානෙල් දමයන්ති යන ඒ පින්වත් හැම දිනාගේ දායකත්වයෙන් යුක්තව තමයි අද මේ සදහම් කතිකාවත සිදුවන්නේ. ඉතින් එලෙස ඒ පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂාවන් වේලෙලඳා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගොවිතැන්පත් ආදී ඇත්තන් හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ පින්වත් හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දෙනාගේම දෙමාපියන්ට ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන් අයරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටත් ඒ වගේම අපේ ශානක පුතුණුවන් ඇතුළු මේ වැඩසටහන් සාර්ථක කරගන්න උදව්පකාර කරන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂාවන් වෙලෙලඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතන්ගේ හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය පිණිස මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අද දවසේදී සීල සුවඳ සදහම් පිළිසඳර වැඩසටහනේ ඒ උතුම් අනුශාසනාවන් සිදු කළ පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. රැස් කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධයේ පිණිස රැස් කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන ඔබට සමීප කරන්නට දායකත්වය එකතු කළේ මැදවච්චිය ඉහළ තම්මැන්නාව යන ලිපිනේ පදිංචි පින්වත් රන්මැණිකා මුතුමැණිකා සින්දලාමි සිරියලතා සහ මානෙල් දමයන්ති යන කලන මිතුරියන් පිරිස විසින්. ඉතින් පින්වතුනි, ඔබටත් පුළුවන් මේ වගේම සිල් සුවඳ වැඩසටහනක් වෙනුවෙන් ඔබගේ වැතිබර දායකත්වය එකතු කරන්න. ඒ වෙනුවෙන් විස්තර දැනගන්න පුළුවන් 071 232 88 87 දුරකථන අංකයේ ඔස්සේ. පින්වත්නි, අපි එළඹෙන දිනේදීත් සිල් සුවඳ සදහම් පිළිසඳර වැඩසටහන ඒ සතියේ දිනේදී මේ වෙලාවට ඔබට තිලින කරන්නට බලාපොරොත්තු වෙන අදට සමුගිනන්ට සූදානම් වෙන්නේ. ඊට මත්තෙන් සුපුරුදු විදිහටම එළඹෙන දිනේදී අපි මොන දහම් කරුණක් දැන විමසා ගන්න කියලා පින්වත් ස්වාමින් වහන්සේගෙන් දැන විමසා ගමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. අපිට ඊළඟ දවසේ එතකොට තියෙන්නේ මීළඟ සිල්පදේ මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකීමේ සිල්පදේ මද පමණින්ද ගන්න තියෙන්නේ නැද්ද කියන ගැන තමයි කතා කරන්න තියෙන්නේ.
මද පමණින්ද මද්ද්‍රව්‍ය භාවිත කරන්නට කියලා තියෙන්නේ කියලා අපි එළඹෙන දිනේදී හරි ආකාරයෙන් දැන විමසා ගමු. මේ බලාපොරොත්තුවත් එක්ක අද දවසේදී සිල් සුවඳ සදහම් පිළිසඳරෙන් සමුගෙන යනවා. සමුගෙන යන මොහොතේ අපි මතක් කරගන්නවා මේ වැඩසටහන ඔබට සමීප කරන්නට ඒ දායකත්වය එකතු කරන මගේ නිෂ්පාදක කණ්ඩායම ඒ කල්යාණ මිත්‍රයන්වත් සිහිපත් කරගෙන අද දවසේදී සමුගෙන යනවා. එළඹෙන දිනේදීත් හමු වෙන බලාපොරොත්තු ඇතුව තිරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය.